හොඳටම වෙලා ඉඳලා එපා වෙලා හිටියේ. කොහොම හරි හිත හදාගෙන එළියට බැස්සා. එළියට බැස්සම තමයි තේරුනේ මං කරේ සුන්දර වැරද්දක් කියලා. පාක් එක ඒ තරමටම ලස්සනයි. ඉතින් මේ පාක් එකේ ලස්සන වෙනතර බලන්න වෙන්නේ නැහනේ. වෙනදට මිනිස්සු පිළිලා. නිදහසේ ඉන්න නිදහසේ විඳින්න වැස්ස අපට කියන ගීත යන්නසා නිදහසේ ඉන්න නිදහසේ විඳින්න අර කවුද බුලේ ෂෝල් එක කතා කරන්නේ? කතා කරනවද නැද්ද? කතා කරනවද නැද්ද? කතා කරනවද නැද්ද? කතා කරනවා. ඔන්න ඔහොම තමයි මට ඒ යාළුවව එදා හම්බ වුනේ. මම කොරෝනා කාලේදී එළියට බැස්ස වෙලේ එක ඒ යාළුවත් එළියට බැහැලා තිබුණා. මට ඒ යාළුවා එයාලගේ කතාව කිව්වා. ඒ කතාව මට ගොඩක් හිතට දැනුණු කතාවක්. අන්න ඒ හින්දා තමයි මම අද ඒ කතාව ඔයාලට කියන්නේ. මිනිස්සු ගෙදරින් එළියට බහින්නේ මහා බලාපොරොත්තු කන්දක් හිතේ තියාගෙන. ඒ බලාපොරොත්තු කන්දෙන් අඩුම තරමේ එකක් දෙකක් හරි ඉෂ්ට වෙන්න කියලා තමයි මිනිස්සු හිත හදාගන්නේ. එතකොට අපි අදහන ආගමට අනුව මම නම් බුද්ධාගම. එතකොට බුදුහාමුදුරන්ට වැදලා අපි ඉල්ලනවා ඒ බලාපොරොත්තු ගොන්නේ භාගයක්වත් ඉෂ්ට කරන්න කියලා. ඔහොම ගිහිල්ලා තමන්ගේ බලාපොරොත්තු කිසි එකක් ඉෂ්ට කරගන්නෙත් නැතිව ආයෙත් ගෙදරට එන්න වෙන්නේ. මිනිස්සු හතර දෙනෙක්ගේ කර පිටින්න. ටිකක් කතාව අමුතුයි වගේ නේ. අපි බලමුකෝ මොකද්ද මේ කතාව කියන්නේ. අනේ ඔයත් මට ආසද? ඔයත් මට ආසද? හැබැයි කුරුල්ලනේ ඔන්න ඔයාලා විතරයි මට ආස. මිනිස්සු නම් මට ආස නැහැ. මිනිස්සුන්ට මම අප්පිරිය. ඔයා දන්නවද? මේ කාලේ වෙන මිනිස්සුන්ට නම් අකමැති කාලයක්. ගෙදරට වෙලා හිර වෙලා ඉන්නවනේ. හැබැයි මම නම් මේ කාලෙට මාරම ආසයි. මොකද මට මේ කාලෙට විතරයි එළියට බහින්න පුළුවන්. මිනිස්සු ඉන්න වෙලේට එළියට බැස්සාම මිනිස්සු මන් දැකලා බය වෙනවා. බය වෙලා කෑ ගහනවා. හඬනවා. මාව අප්පිරිය කරනවා. ඒ මදිවට අනේ පව් කියනවා. අනේ පව් කියන තරම් මොකද මගේ තියෙන වැරද්ද? මං සාමාන්‍ය මිනිහෙක් වගේ පෙන්නේ නැද්ද? මොකද කියන්නේ? ඔයත් කියන්නේ කවුද? ඒ කියන්නේ ඔයාලට මාව බලන්න ඕනේ. හැබැයි ඔයාලා නම් මිනිස්සු වගේ මට බය වෙන්න එපා. ඔයාලා බය වුණේ එහෙම නෑනේ. දවසක් මම මෙහෙම මිනිස්සු ඉස්සරහදී මූණ පෙන්නන්න ගිහින් මිනිස්සු බය වෙලා කෑ ගැහුවා. බය වෙලා දිව්වා. කොහෙද උඹලා දුවන්නේ? කොහෙද උඹලා දුවන්නේ? මට බය වෙලාද දුවන්නේ? අනේ පව් කියන්නේ මට බය වෙලාද? මට බය වෙලා දුවන උඹලා යන්නේ පව්. මට දැන් මේව පුරුදුයි යාළුවා. මං දැන් හිත හදන් ඉන්නේ. මිනිස්සු මට කියන කතන්දර අහලා මගේ හිත ශක්තිමත් වෙලා. ඔන්න ඔහොම එදා ඒ යාළුවා මට කතාව කියන්න ගත්තා. ඉතින් මේ කතාවේ ඇත්තටම දුක හිතෙන කතාවක්. ඒ යාළුවා එදා පාස්කු ගිය අවුරුද්දේ පාස්කු පහරට අහුණු යාළුවෙක්. හැබැයි මැරිලා නැහැ. මූණ පිච්චිලා විරෝපීලා. ඒ යාළුවට මිනිස්සු සලකපු විදිය ගැන තමයි මට කතාව කිව්වේ. ඇත්තටම මටත් මිනිස්සු ගැන එපා වුණේ ඒ යාළුවෙක් කතාව අහලා. ඔයා දන්නවද නේද? මට මේ බෝම්බේ හින්දා ගොඩක් හොඳ දෙයක් වුණා. මොකද අයිනානේ? ඔයා හිතන් ඉන්නේ මම මේ ජෝක් එකක් කරනවා කියලා. නෑ නෑ නෑ. මගේ මූණ පිච්චිලා මගේ ලස්සන නැති වුණා තමයි. හැබැයි මට අඳුරගන්න පුළුවන් වුණා මගේ ළඟ හිටපු යාළුවෝ කවුද? මගේ ළඟ හිටපු නෑදෑයෝ කවුද? ඒ වගේම අන්තිමට මල් ළඟ ඉතුරුණු මගේ අම්මයි තාත්තයි කවුද? හැමදාම වගේ අන්තිමට මට ඉතුරුනේ මගේ අම්මයි තාත්තයි විතරයි. ඔයා දන්නවද? මගේ අම්මා මේ කැත මූණ දිහා බල බල තාමත් අදටත් මට කතා කරන්නේ මගේ සුදුදු කියලා. මට
ඒක ඇහෙනකොට විතරයි මගේ හිත පිච්චෙන්නේ යාළුවා. මගේ අම්මා මොන තරම් වේදනාවක් මං හින්දා විඳිනවද කියලා මට හිතා ගන්න බෑ. එයාගේ හිත කොයිතරම් ධෛර්යවන්තද කියලා මට හිතා ගන්න බෑ. මගේ අම්මා තාත්තා ගැන මතක් වෙනකොට විතරයි මට දුකක් හිතෙන්නේ. ඒ වගේම මට නැති වුණු තව දෙයක් තිබුණා. ඒ මගේ හීනේ. මගේ හීනේ මොකද්ද කියලා දන්නවද? මට ඕන වුණා රඟපාන්න. දැන් නම් ඒක විහිළුවා. මේ කැත මූණ තියාගෙන කවුරු මට රඟපාන්න තැනක් දෙන්නේ. මගේ හීනේ ඇත්තටම හීනයක් වෙලා ගියා. මම ඒ හීනෙට ගොඩක් වැඩ කරා. හැබැයි අන්තිමට මගේ ධෛර්යය ඒ හැමදේම නැති කළා දැන්. දැන් ඉතින් එන දෙයකට මූණ දෙන්න තමයි තියෙන්නේ. මම නම් මගේ හිත ගොඩක් ශක්තිමත් කරන් ඉන්නේ. හැබැයි මං කැමති නෑ අනිත් මිනිස්සු මම වගේම මේ තත්ත්වයටපත් වෙලා ඉන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. එදා බෝම්බේ ඉඳ මේ වගේ මූණවල් ඇඟවල් පිච්චිලා විරූපි වෙච්ච අය ඉන්නවා. ඒ මිනිස්සුන්ට මං වෙනස් විදියට සලකනවට ආස නැහැ. මොකද මගේ හිත ශක්තිමත් වුණාට ඒ මිනිස්සුන්ගේ හිත ශක්තිමත්ද කියලා මං දන්නේ නැහැ. ඔන්න ඔහොම ඒ යාළුවා එයාට මිනිස්සු කරපු වෙනස්කම් ගැන මට කතාව කිව්වා. ඒ වගේම එයා මට කිව්වා මිනිස්සුන්ගෙන් මේ වගේ කරදරයක් වුණාම තමයි මිනිස්සු ගැන දැනගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ වගේ කරදරයක් වෙන්න කලින් තනි වෙලා ඉන්න පුරුදු වෙන්න කිව්වා. ඒ මොකද දන්නවද? එයා දැන් තනි වෙන්න පුරුදු වෙන ගමන් ඉන්නේ. අර එයාට දැන් පුරුදු වෙන්න ටිකක් අමාරුයිලු. මට කිව්වා මිනිස්සුන්ගේ වෙනස්කමක් වෙන්න කලින් තනියම පුරුදු වෙලා ඉන්න, තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා. ඒ තරමටම එයාට එයාගේ ජීවිතේ එපා වෙලා. එයා ජීවිතේ නැති කරගන්නත් හැදුවලු. හැබැයි ජීවිතේ නැති කරගන්න එක නෙවෙයි ඒකට හොඳම විසඳුම කියලා එයාට අන්තිමට හිතුණලු. මොකද එයාට තාමත් එයාගේ අම්මයි තාත්තයි ඉන්න නිසා. මිනිස්සු මොන තරම් කුහකද කියලා හිතා ගන්න පුළුවන් නේද? ඒ කාලෙදී ওই බෝම්බ පිපුරුණු කාලෙදී සෝෂල් මීඩියා වල පෝස්ට් ෂෙයා කරා. අපේ මිනිස්සුන්ට අපේ වගේම සලකන්න ඕනේ, වෙනසක් කරන්න හොඳ නෑ. මිනිස්සු අපි වගේම සිංහල බෞද්ධ නොවුනත් ඒ මිනිස්සු අපි වගේම මිනිස්සු ඔක්කොටම තියෙන එකමලේ. අන්තිමට ඒක විහිළුවා. දැන් මේ මිනිස්සුන්ට ඒ පෝස්ට් ෂෙයා කරාද කියලාවත් මතක නෑ. අර වගේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ මොනතරම් ගින්දරක් තියෙනවද කියලා මට හිතා ගන්න බෑ. ඉතින් ඔන්න ඕක තමයි එයාගේ කතාව. මම මේ කතාව පත්තරේට ලියනවා. පත්තරේට ලිව්වම ඔයාලමට උත්තර දෙන්න ඕනේ. හරි නේද? ඔයාලගේ උත්තරත් එක්ක අපි බලමු ඒ වගේ මිනිස්සුන්ට ඉතුරු වෙලා ඉන්නේ මොන වගේ කට්ටියද කියලා. කවුරු හරි මිනිහෙක් කියන්නේ නැති මං එළියට බැස්ස කියලා. මිනිස්සු වෙන සද්ද එන්නේ. මේ මං පත්තරේට ලිව්වම ඔන්න ඔක්කොම උත්තර ලියන්න. අපි එතකොට අපි ටිකවත් එකතු වෙලා ඒ මිනිස්සුන්ට වෙන මේ අසාධාරණේ නවත්තන්න බලමු. ඔන්න එහෙනම් මං ගියා. ලියෝටා
ලියෝට ඔයා මාව බොරුවට බය කරනවා. හෙලෝ ඔව් ප්‍රොෆෙසර් එක ගෙදර තමයි. ප්‍රොෆෙසර් ගෙදර නෑ. චුට්ටක් එළියට ගිහිල්ලා. ඔව් මම ජෝන් ප්‍රොෆෙසර්ගේ සහායකයා. කල්ලුත් කෝලයක් ගත්තද? මට ඇහුනේ නෑ. ඔව් තව ටිකකින් ගන්නවද? හරි හරි වැඩක් නැති කෝල් එකක්. ඒ කෝල් එකක් මගේ ජීවිතය වගේ. ලියෝට ඔයා දාලා ගිය දවස් ඉඳලා මගේ මුළු ජීවිතේම අපායක් වුණා. මම හැමදාම මේ පොත් අස්සේ ඔයාව හෙව්වා. ඒත් මට ඔයාව හම්බුනේ නෑ. මම වට හැමදේම දුන්නා. කිසිම දෙයක අඩුවක් කරේ නෑ. ඒත් ඔයා මාව දාලා යන්න ගියා. ඔයාට බෑ එහෙම කරන්න. නෑ ලියෝට වැරදි නෑ. ලියෝටට කවුරුත් වැරදි කියන්නත් එපා. මමයි වැරද්ද කරේ. ගෑණියෙකුට ඕන කරන ආදරය කරුණාව රැකවරණය මං ගාව තිබ්බේ නෑ කියලා මම දන්නවා. මම හැම වෙලේම බැලුවේ එව්වේ මේ පොත් අස්සේ තියෙන ලිබරල්වාදී ස්ත්‍රීවාදී සමාජවාදී. ඒක නිසා මට මගේ ඇරුණා. මම ඒක දන්නවා. ඒත් මම වාට ගොඩක් ආදරේ ලියෝට. හෝ ඉස්සරහට තිබ්බ අඩිය ආයි මම පස්සට ගන්නේ නෑ. මට බෑ පොත් ලියන එක නවත්තන්න. මම නවත්තන්නේ නෑ. ඔව් මම නවත්තන්නේ නෑ. මට සමාව වෙන්න ලියෝට. ලියෝට
මාත් එක්ක බාන්නට යන්නේ නේද? ඔයා අද හරි ලස්සනයි. ඔයා අද පුංචිම පුංචි ලෝස වලක් වගේ. නෑ. ඊටත් වඩා ලස්සනයි. ඔයා මාව දාලා යන්නේ නෑ නේද? මම වට ගොඩක් ආදරේ එළියට. පුංචි සුරංගනාවක්. මං ආව කුරුල්ලෙක් වගේ බලා ගන්නවා. ඔහොම ඉන්න. අල්ලගත්තා. මේ රතු පාට ගහුව වට ගොඩක් ලස්සනයි. මං වට ගොඩක් ආදරේ එළියට. මම වට ගොඩක් ආදරේ. මම දන්නවා ඔයාත් මට ගොඩක් ආදරේ කියලා. ආදරේ එළියට ඇත්තටම ආදරේ. ලියෝට ඔයා මාත් එක්ක විහිළු කරනවා ලියෝට හැංගුණු තැනකින් එළියට එන්න. මම ආව හාගන්නම්. ලියෝට එළියෝ අම්මට මෙහෙම කරන්නේ. ඔයා මාව දාලා ගිය දවසින් ඉඳලා හැමදාම හවසට ඔයාගේ සොහන ගාවට ගිහලා ආඥා කරනවා මම ඔයාව ස්වර්ගයේ ඉපදෙන්න කියලා. මම දන්නවා ඔයා ඉන්නේ ස්වර්ගයේ කියලා. ඔයා ඉන්නේ දෙවියන් වහන්සේ ගාව කියලා. එළියෝ අම්මට මෙහෙම කරන්නේ. මම වට ඇත්තටම ගොඩක් ආදරේ. කවුද? මම බය නෑ ඈ. කවුද? ලියෝට මාත් එක්ක ශ්‍රී ලංකාවට යන්න එපා ලියෝට. ස්තුතියි දෙවියනේ. අනේ ලියෝට කවුද? ලියෝට ඔබ දන්නවා අපි ඉතින් කලින් ඇහුවේ ජැක්වන්ස්ගේ ලස්සන ගීතයක්. ඒ වගේම ඔබ දන්නවා අද දවස අපට පමණක් නෙවෙයි අපේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම හරිම වටින දවසක්. මොකද අද තමයි ඇඩා ඔගස්ටා විද්‍යාඥවරියගේ 200 වෙනි අනුස්මරණය. ඉතින් ඒ සඳහා අප හිතුවා අපේ වැඩසටහනේ මේ වෙලාව ඇය වෙනුවෙන් වෙන් කරන්න. ඇය තමයි ෆස්ට් කම්පියුටර් ප්‍රෝග්‍රෑමර්. ඇය තමයි පළමු වතාවට ඇල්ගොරිතම් එකක් ලිව්වේ. ඉතින් ඇයගේ එම චරිතය නැවත අපට මතක් කිරීමට ඈන් සවියානා සූදානම් වෙලා ඉන්නවා. එසේනම් මේ ආරාධනය ඈන් සවියානා ඔබටයි.
මෙතන 4 වෙනවනේ. යොදා මෙතන 5 වෙනවා. අපි glue එක wrench එක අරන් බලමු. 6 ගන්න. plus 6 and 2 at a time we can get 37. එහෙනම් මේක දැති වැරදුනානේ. ඒතර එක 6 වෙනවනේ. මේ දෙක බලමු. ඒතර 26. මේව මාරු කරලා. එතකොට මේක මෙතනට ආවම මේක මෙතනට යනවනේ. එතකොට හරි. එතකොට මේ කාඩ් එකත් එක්ක බලද්දී 7 2 into 7 ඉතර 14 ඇවිල්ලා මේ දෙක චේන්ජ් වුණාම හරි මම හැදුවා යේ මගේ නම තමයි ඇඩා ඔගස්ටා මම ඉපදුනේ 1815 දෙසැම්බර් 10 වෙනිදා අපේ යාළුවෝ සෙල්ලම් කරද්දී ටෙඩි බෙයාස්ලා එතකොට ඩෝල්ස්ලා ඒ හැමෝත් එක්කම සෙල්ලම් කරනවා හැබැයි මම එයාලට ආසෙ නැහැ ඒ යාළුවෝ අර බෝල ඇඳුම් තියෙන්නේ අන්න ඒව අඳවනවා අර දිලිසෙන ඇඳුම් තියෙන්නේ ඒව මේ ටෙඩි බෙයාස්ලට අඳවනවා මෙයාලගේ කොණ්ඩ ගොතනවා ඒ වගේ හුඟක් දේවල් කරනවා අපේ ගෙදර ටෙඩි බෙයාස්ලා බෝනිකෝ හිටිය මම එයාලට ආසෙ නැහැ මම ආස මොනවට දන්නවද මම ආස නැට්ස් සයන්ස් වලට maths වල තියෙන algebraic expressions එතකොට equations geometry constructions අන්න ඒවට මම හුඟක් ආසයි ඇත්තටම මම ආසයි මම maths වල විතරක් නෙවෙයි මම ලස්සන නටන්නත් පුළුවන් ඒ විතරක්ද මම ලස්සන සින්දු කියන්නත් පුළුවන් මට පියානෝ ප්ලේ කරන්නත් පුළුවන් අපේ තාත්තා කවියෙක් අපේ අම්මා ඉසබෙලා අපේ අම්මා හැමදාම ඇවිල්ලා ඇඩා කොමැත් සයන්ස් හැම වෙලේම කියනවා මං ඉතින් මැත්ස් සයන්ස් වලට ආසයි ඉඳ හොඳයි ඔන්න ඔහොම මැත්ස් පොත අරන් මං හැමදාම ගණන් හදනවා ඇත්තටම මැත්ස් මං හරිම ආසයි ඔන්න ඔහොම ඉන්නකොට තමයි මගේ යාළුවා හම්බුනේ කවුද දන්නවද ඒ තමයි චාල්ස් බැබේජ් කියන්නේ father of the modern computer ඒ කියන්නේ පරිගණකයේ පියා මට තව යාළුවෙක් ඉන්නවා ජෝසප් ජැකෝවර්ඩ් කියලා මේ ජෝසප් ජැකෝවර්ඩ් කියලා කියන්නේ නිකම් විද්‍යාඥයෙක් නෙවෙයි ප්‍රංශ ජාතික විද්‍යාඥයෙක් මේ විද්‍යාඥයා හදලා තියෙනවා මැෂින් එකක් ඒ තමයි ඇඳුම් මහන්න පුළුවන් මැෂින් එක ඒ ඇඳුම් මහන්න පුළුවන් මැෂින් එක තියෙන විශේෂ දෙයක් අන්න ඒ විශේෂ දෙය මගේ යාළුවා කාටද චාල්ස් බැබේජ්ට වමනා වෙලා තිබ්බා ඉතින් මං ගිහිල්ලා ඇහුවා චාල්ස් බැබේජ්ගෙන් ඒ මොකක්ද කියලා. එතකොට මොකක්ද නේද මගේ යාළුවා කිව්වේ? ඇඩා ඔය ජොසා ඉන්නවනේ. ඒ ජොසාගේ මැෂින් එකේ තියෙනවා පන්ච් කාඩ් කියලා සිස්ටම් එකක්. අන්න ඒ සංකල්පය අරන් මම හැදුවා මගේ එන්ජින් එක. අන්න එහෙම කිව්වා. එතකොට තමයි මම දැනගත්තේ අර ජෝසප් ජැකෝවර්ඩ් කියන විද්‍යාඥයා මගේ යාළුවා අන්න එයා හදුව මැෂින් එක රෙදි මහන්න පුළුවන් මැෂින් එකේ පන්ච් කාඩ් කියලා සිස්ටම් එකක් තියෙනවා. අන්න ඒ සිස්ටම් එක මගේ යාළුවා හොඳම යාළුවා කවුද? චාල්ස් බෙබේජ් ආලා හැදුව ඇනලයිටිකල් එන්ජින් එක. ඉතින් මේ ඇනලයිටිකල් එන්ජින් එකේ ඉන්පුට් එතකොට process output store ඔය හැම දෙයක්ම කරන්න පුළුවන්. මොකක්ද දන්නවද මේ කියන්නේ? අපි හිතමුකෝ අපිට ගානවල් දෙකක් එකතු කරන්න ඕනේ කියලා 5 එකතු කරන්න ඕනේ කියලා. එතකොට ඉන්පුට් එක වෙන්නේ අංක දෙක. මොකද 5 කියන අංක දෙක. process එක වෙන්නේ 5 එකතු වෙන එක. output එක එන්නේ 10 කියලා උත්තරේ ලැබෙන එක. එතකොට store වෙන්නේ අර 10 කියන උත්තරේ store වෙනවා. ඔන්න ඔය ටිකනේ ලැප්ටොප් එකකින් මූලික වශයෙන් වෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ චාල්ස් බැබේජ් මගේ යාළුවට father of the modern computer කියලා. මොකද ඇනලයිටිකල් එන්ජින් එක හදපු නිසා. ඔන්න ඒ ඇනලයිටිකල් එන්ජින් එක තියෙනවනේ. අන්න ඒකට මා සම්බන්ධයි. ඒ කොහොමද? ඔව් ඒ ඇනලයිටිකල් එන්ජින් එකේ තියෙනවනේ. ඒක හැදෙන විදිය ප්‍රෝග්‍රෑම් එක. අන්න ඒ ප්‍රෝග්‍රෑම් එක නෙවෙයි මම.
අන්න ඒ නිසා තමයි මම ෆස්ට් කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කියලා නම් කරලා තියෙන්නේ. ඉතින් මට මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න උදව් වුණා ඇල්ගොරිතම්ස්. ඉතින් මුලින්ම ඇල්ගොරිතම්ස් ලිව්වේ මම. ඇල්ගොරිතම් එකක් කියන්නේ අපිට ඕන නම් කාට හරි ලියුමක් යවන්න අපි දැන් ලියුම ලියලා ඔක්කොම කරලා ඉවරයි. හරිද? දැන් අපිට ඒක යවන්න ඕන නම් අපිට ලියුම එහෙම්මම ලියුම් කවර ඇතුළට දාන්න බෑනේ. අපේ ලියුම මුලින්ම නවන්න ඕන. ඕන නවනවා. ඒක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ නවපු ලියුම ලියුම් කවර ඇතුළට දානවා. ඒක තමයි සෙකන්ඩ් ස්ටෙප් එක. ඊට පස්සේ ලියුම් කවරය ගම් වලින් අලවනවා. ඒක තර්ඩ් ස්ටෙප් එක. ඊට පස්සේ අපි ඇඩ්‍රස් එක ලියලා ආයි පස්වෙනි ස්ටෙප් එකේ විදිහට ස්ටෑම්ප් එක අලවනවා. ඔන්න ඔය ටිකනේ පියවර. ඉතින් ඇල්ගොරිතම් එකක් කියන්නේ ඔය වගේ මොකක් හරි දෙයක් විසඳන්න ඕන පියවරවල ටිකට. ඉතින් ඒ වගේ මුලින්ම ඇල්ගොරිතම් එකක් ලිව්වෙත් මම. අන්න ඉතින් ඒ විදිහට මම ෆස්ට් කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් මුලින්ම ඇල්ගොරිතම් එකක් ලිව්ව නිසා මම ෆස්ට් ඉංග්‍රීසි මැතමැටිෂියන් නිසා මට මෙඩල්ස් 3ක් හම්බුණා. ඒක තමයි මේ මෙඩල් එක මට හම්බුනේ මම ෆස්ට් ඉංග්‍රීසි මැතමැටිෂියන් නිසා. එතකොට මේ මෙඩල් එක හම්බුනේ මට මම ෆස්ට් කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් නිසා. එතකොට මේ මෙඩල් එක හම්බුනේ මම මුලින්ම ඇල්ගොරිතම් එකක් හදපු නිසා. අපේ දැක්කේ ඇඩා අගස්ටා කියන විද්‍යාඥවරියගේ චරිතය ඈන් සුවියානා ඉදිරිපත් කරපු ආකාරයයි. ඇත්තටම අපිට ඇයගේ චරිතය මතක් වුණා. ඉතින් අපිට තවදුරටත් ඇඩා අගස්ටා විද්‍යාඥවරිය ගැන කතා කරන්න හුඟක් දේවල් ඉතුරු වෙලා තිබෙනවා. හැබැයි දැන් අපි සූදානම් වන්නේ ප්‍රධාන පාරකම ඉදිරියට යන්න. එතකම් මොහොම ඉන්න මේ ෆස්ට් රයිටර් මට කියන්න ඔයාගේ ජීවිතේ විනාශ කරපු කෙනා ඔයාට හම්බුනොත් ඔයා මොකද කරන්නේ? ඔයා යා මරනවද? ඔයා යා අතහරිනවද? මට හම්බුණා මගේ ජීවිතේ විනාශ කරපු කෙනා. මං ඌව ළඟට එනවා. ඉතාස් 995 අගෝස්තු 8 වෙනිදා ඌ අපේ ගෙදරට ආවා. ඌගේ මල්ලිව ඇරස් කළා කියලා ඌ මගේ තාත්තා මතුවා. සාක්ෂිකාරයෝ තියන්න හොඳ නැහැ කියලා ඌ මගේ අම්මා මතුවා. පස්සේ ඌ මගේ නංගිව විනාඩි 8කට සෙල්ලම් බඩුව කෙනියලා ගත්තා. පස්සේ ඌ ඒ සෙල්ලම් බඩුවට එන්නවා. ලස්සන වැඩි. මට කිසි දෙයක් කරගන්න ඕනේ. කිසි දෙයක් කරගන්න ඕනේ. පොළොවට වැදිච්ච පාරකින් මගේ එක පණ නැති වෙලා තිබ්බේ. මම ඔක්කොම දැක්කා. මගේ අම්මා වරහරි මගේ තාත්තා වරහරි මගේ නංගි ඉරියට පාවිච්චි කරපු හැටි මං හොඳට දැක්කා. ඔයා නොදැක්කට. ඌ දැක්ක මං ඒ ඔක්කොම දැක්කා. පස්සේ ඌ මං ගාවට ඇවිල්ලා පිස්තෝලේ උඩ තිබ්බා. මං දන්නේ මං කොහොමද වීරුනේ කියලා. ආශ්චර්යයෙන් ප්‍රාතිහාර්යයෙන් ඉන්නේ නැති. කොහොමද මම ජීවත් වුණා? මං දන්නේ ඇයි ඒ කියලා. මං දන්නේ ඇයි. පස්සේ
පල්ලියේ ෆාදර් මට කියලා දුන්නා මං බේරුනේ එයාලා වෙනුවෙන් පලි ගන්න. එයාලා වෙනුවෙන් සාදාරණ ඉෂ්ට කරන්න. ඔයා ඉෂ්ට නොකරපු සාදාරණ. බස් සාදාරණ කියන හොඳට දන්නවනේ. ඔයා හොඳට දන්නවා. බස් මම ප්‍රාන්ත පොලිසියට බැඳුණා. අවුරුදු 20ක් මම ඔයාට සේවය කළා. අවුරුදු 20ක් මම උගේ පස්සේ පැන්නේ. මට ඔයා හම්බුණා. ලස්සන දුවෙක්, ලස්සන නෝන කෙනෙක්, එක ලස්සන පෞල් ජීවිතයක් ගත කරගෙන සතුටින් ඉන්නවා. මගේ පවුල මරලා තව ඒ වගේ පවුල් කීයක් නම් අනාථ කරපු එකෙක් ලස්සන පවුලක්. අන්න එතරයි මම හොඳම හාස්‍ය ජනක දේ දකින්නේ. මම ඉවසුවා. මේක පාරල්ල ගන්න වෙන්නේ. මම ඉවසුවා. වෙලාව වෙනකල් බලන් ඉඳියා. අන්තිමේදී වෙලාව. දවස ආවා. 2020 මැයි 25. ෆුඩ් සිටි එකට ෆේක් ඩොලර් 20ක් දීලා වුණා. ආවුනේ කාටද? මට. එයා එහෙමයි වැඩ කරන්නේ නෝනේ ඔයා වැඩ නොකරට. උමා වතුර ගත්තා. උමා වතුර ගත්ත ගමන් උගේ කළු මූණ සුදු මැලි වුණා. හරියට උමගේ තාත්තගේ උඩ පිස්තෝලේ තිනකොට තාත්තගේ කළු මූණ සුදු වුණා වගේ. ඌ බොහොම සංසුන් වුණා. ඌ තේරුම් ගත්තා. උගේ අවසානයේ මාරයා ඌ හොයාගෙන ඇවිල්ලා කියලා. පස්සේ ඌ මගෙන් සමාව ඉල්ලුවා. ඒත් අවුරුදු 20ක් ඌ බරක් වුණා. අවුරුදු 20ක් මම පිච්චි මෙරි පදුණා. අන්තිමට මං ඌ මගේ නංගි වෙනුවෙන් දීපු විනාඩියට එහෙමම දුන්නා. හැබැයි මං උගේ හුස්ම විනාඩියට කරගත්තා. හැබැයි දැන් අසන වැඩි එකනේ. මම වර්ගවාදී කියලා. මම මැරුවේ කළුවෙක් කියලා. මම වර්ගවාදී කියලා. අහන්න මේ කළු සුදු ප්‍රශ්නේ මේ රටේ අවුරුදු 100 ගානක ඉඳන් තියෙනවා. හැබැයි දැන් පටන් ගන්න තියෙන්නේ මම. ගැලපෙන්නේ නැහැ. මම මේ අතර පත්තරේ කරුවා. එයාලා ගිනි තියන්නයි ගිනි නිවන්නයි හොඳට දන්න කට්ටිය. එයාලා ඒ කළු මිනි මරුවට රත්තරන් මිනි පෙට්ටියක් මට පාංචු දෙකක් මගේ නිදහස මිලියන 1.2 1.5කට විකුණුවා. අහන්න මම හැදුනේ වෙන්නේ කළු జాති අතරේ. මම ඒගොල්ලන්ට වෛර කරන්නේ නැහැ. මොකද මම වෛර කරන්නේ? මගේ පවුල මගේ බාරකාර පවුල ඔක්කොම කළු జాතිකයෝ. මම ඒගොල්ලන්ට ආදරය කරනවා. තේරුම් ගන්න. කියලා වැඩක් නැහැ ඉතින්. පෞද්ගලික බලි ගැනීමක් නිසා අන්තිමට මට මෙහෙම වුණා. මම වාට කියන්න තියෙන ඔක්කොම ටික කිව්වා. වාට දකින්න බෑ. වාට අහන් ඉන්න පුළුවන්. ඔයා අහන් ඉඳලා මං ගැන තීරණයක් දෙන්න.
ඕ. ඒ වගේ තරහාදිය මගේ පැත්ත බර වැඩි වෙන්නේ. ඒ කියනවා මාව විශ්වාස කරන්නේ නැහැ. ඒ කියනවා මං වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන්නේ නැහැ. ඒ කියනවා සල්ලි වලින් බලයෙන් දූෂ්‍ය වෙලා. ඒක දූෂ්‍ය වෙලා. ඒකයි ඔය එදත් සාධාරණ ඉෂ්ට නොකලේ අද සාධාරණ ඉෂ්ට කරන්නේ. ඒ කියන්නේ මට ඔයා වෙනුවෙන් විනාඩියටක් තියෙනවා. මෙන්න විශේෂ පුවතක්. නව කොරෝනා වෛරසය පාලනය කිරීම හේතුවෙන් අද සිට මුළු දිවයිනටම ඇඳිලි නීතිය ක්‍රියාත්මක වෙනවා. එම පුවත නැවතත්. නව කොරෝනා වෛරසය පාලනය කිරීම හේතුවෙන් අද සිට මුළු දිවයිනටම ඇඳිලි නීතිය ක්‍රියාත්මක වෙනවා. හෙලෝ. මේ ඇහුණාද නිවුස් එක? ඔව් මේ අපි කොහොමත් මේ එක එක්කෙනා කියන ඇහුවේ නෑනේ. අපි වැඩ කරා අපි ඕනේ දෙන්නේ. හරියට ඒක තමයි. අපි මේ කොහොම හරි ගේමක් ගහමු හරිද? ඔව් මේ පොලිසියට මේව අය වෙන්න දෙයක් නෑ. මේ අපි කොහොම හරි ගේමක් ගහමු හරිනේ. හරි. මේ ටච් එකකින් ඉන්නවද? ඔව් කොහොම හරි ගේමක් ගහමු. හරි. මෙන්න විශේෂ පුවතක්. ඇඳිලි නීතිය පැනබුදා සිට මේ වනතෙක් ඇඳිලි නීතිය කඩ කළ සංඛ්‍යාව 46400ක් බවට අනාවරණය වෙනවා. වාහන 12000කට ආසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන 6ට අවසන් වූ පැය 24ක කාලය තුලදී පමණක් ඇඳිලි නීතිය කඩ කළ සංඛ්‍යාව 1200ක්. මෙන්න එම පුවත නැවතත්. ඇඳිලි නීතිය පැනබුදා සිට මේ වනතෙක් ඇඳිලි නීතිය කඩ කළ සංඛ්‍යාව හෙලෝ. ඒක තමයි මේ අපි බලමු කොහොම හරි මොනවා හරි කරගන්න. ඒක තමයි. මේ අපි කොහොම හරි බලමු හොඳේ. හරි. අපි කොහොම හරි කරගන්න බෑනේ. ඒකනේ. මේ ටච් එකේ ඉන්න හරිනේ. හරි.
Mari, ada ni, ajak ni, ni. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. කොරෝනා වෛරසය පාලනය හේතුවෙන් දිවයිනටම පනවා තිබූ ඇඳුම් නීතිය අද මුළුමනින්ම ඉවත් කරනු ලැබුවා. එම පුවත නැවතත්. කොරෝනා වෛරසය පාලනය හේතුවෙන් දිවයිනටම පනවා තිබූ ඇඳුම් නීතිය අද මුළුමනින්ම ඉවත් කරනු ලැබුවා.